තෙරුවන් සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය සමග ඔබ රැඳී සිටින්නේ. අදත් සුපුරුදු පරිදි මේ ධර්ම සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට සිටිනවා. ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප අපේ පඬිතු හඳුරන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් සාකච්ඡා මණ්ඩපයට පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප හඳුරන. ඔබ දන්නවා මේ ධම්සභා මණ්ඩපයේදී අපි සාකච්ඡා කරන්නේ දීඝනිකායාගත සංගීති සූත්‍රය පිළිබඳව. සංගීති සූත්‍රය කියන්නේ දහම් කරුණු ගබඩාවක් කියලා අපි මේට කලිනුත් ඔබට හඳුන්වා දීලා තියෙනවා. එහි එන දහම් කරුණු අපි සාකච්ඡා කරගෙන ආවා. එකේ දහම් කරුණු කොටස ඉවර කළා. දෙකේ දහම් කරුණු කොටසත් අපි පසුගිය වැඩසටහන් වලදී સમાપ્ત කළා. අද තවත් සුවිශේෂී කොටසකින් ආරම්භ කරන්නට තියෙනවා. දහම් කරුණු 3න් 3 ගොනු කරලා තියෙන ටික කොටස සම්බන්ධයෙන්ුයි අද අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ. එහිදී මුලින්ම අපිට හම්බ වෙනවා අකුසල මූල සහ කුසල මූල පිළිබඳව. මේක හැම කෙනෙක්ම අවබෝධ කරගත යුතුම ධර්ම පද්ධතියක්. මක්නිසාද නිර්වාණ ධර්මයට බාධාවක් වෙලා තියෙන මේ අකුසල ධර්මයන් සහ අකුසල මූලයන්. අකුසල දුරු කරන්නට නම් අකුසල මූල හඳුනා ගන්නටම වෙනවා. ඒ නිසා මේ නිවන් ප්‍රතිපදාවේ ගමන් කරනකොට ඔබ විසින් දැනගත යුතුම අපූර්ව ධර්ම කරුණු රාශියක් පද්ධතියක් අද අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මුලින්ම අපි අකුසල මූලයන් පිළිබඳව සාකච්ඡා කරන්නේ. කසප හඳුන්නේ ත්‍රිවිධ අකුසල මූලයන්. අපි කොහොමද මේක හඳුනාගන්නේ? තෙරුවන් සරණයි සියලු දෙනාටම. අකුසල් මුල් පිළිබඳව බලනකොට සියලුම ලෝකේ යම් තාක් අකුසලයන් තියෙනවා නම් ඒ සියල්ලටම මූලය වෙන බීජය වෙන නැතිනම් හේතුව, ඒ කියන්නේ ප්‍රධානම දේ බවට පත්වන දේ තමයි අකුසල මූල කියලා අපි හඳුන්වනු ලබන්නේ. එතකොට මේ අකුසල මූල පිළිබඳව අපි බලනකොට තීනි අකුසල මූලානි අකුසල මුල් 3ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝභෝ අකුසල මූලං. ලෝභය කියන එක අකුසල මූලයක්. ඒ වගේම දෝෂෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. ලෝභය, ද්වේෂය, මෝහය කියන දේවල් අකුසල මූල. එතකොට අකුසල කියන දේවල් අපි බලනකොට අපි සාමාන්‍යයෙන් ක්‍රියාවන්ගෙන් හඳුනා ගන්නු ලබනවා අකුසල ක්‍රියා කියලා. කියන්නේ යම් කායික වශයෙන්, වාචසික වශයෙන් අපි යම් කිසි ක්‍රියාකාරීත්වයක් සිදු කරනවා නම් මේ දේවල් අකුසල් ක්‍රියා කියලා අපි හඳුන්වනවා. මේ අකුසල් ක්‍රියාවලට මුල් වන්නේ සිතෙහි තිබෙන එක පුංචි ධර්මයක්. පුංචි කිව්වට මේක තමයි මහ විශාලම අර්ථය සිද්ධ කරන්නේ අකුසලයේ ව්‍යාප්ත වීම සඳහා හේතු වෙන්නේ. එතකොට මේ ඒ ව්‍යාප්තිය සිද්ධ කරන ධර්මයේ තමයි බීජය හැටියට, මූලය හැටියට හඳුන්වනු ලබන්නේ. එතකොට මුල නොනැසී තියෙනකොට ඒක අතුපතුර විහිදුණු ගහක් බවට පරිවර්තනය වෙනවා වගේ යම් సంతානයක මේ බීජ ටික තිබුණොත්, මේ මූල ටික තිබුණොත් ඒ సంతානය අකුසලයන්ගෙන් ආවරණය වෙන බව අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ අකුසල මූලයන් පිළිබඳව දකිනකොට අපි සාමාන්‍යයෙන් කතාබස් කරන විදිහටම ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ ටික තමයි හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ලෝභය කියලා කියනකොට අපි තණ්හාව, එහෙම නැතිනම් ආසාව, කැමැත්ත, රාගය, චන්දරාගය මේ ආදී නොයෙක් වචන වලින් මේකම ලෝභයේහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි හඳුනා ගන්නු ලබනවා. එතකොට මේ ලෝභය ක්‍රියාත්මක වන විදිහ අනුව විවිධ වචන අපි පාවිච්චි කළාට මේ සෑම තැනකම තිබෙන ස්වභාවය තමයි ලෝභය කියන මේ ගති ස්වභාවය. මේ ලෝභය පිළිබඳව හඳුන්වා දීම සඳහා වචන 100කට අධික සංඛ්‍යාවක් පාවිච්චි වෙනවා. එතකොට මේ විවිධ මේකෙන් සිදු කරන කෘත්‍යයන් නිසා තමයි මේ වචන පාවිච්චි වෙන්නේ. හැබැයි ප්‍රධාන වශයෙන්ම එහි මූලයේ බවට පත් වෙන්නේ නැතිනම් ප්‍රධාන නම තමයි අපි ලෝභය කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට මේ ලෝභ සහගත භාවය පුද්ගලයෙකුගේ සිතෙහි පවතිනකොට ඒ පුද්ගලයා දේවල් පිළිබඳව ඇලෙනවා, තණ්හා කරනවා, ආස කරනවා. මේ ස්වභාවය ලෝලූප ගතිය කෙනාගේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෝභය වගේම ඊට ප්‍රතිපක්ෂව ඇතිවෙන දෙයක් තමයි ද්වේෂය කියලා කියන්නේ. ඒ කියන්නේ තරහව, අමනාපය කියන ගතිය තමයි මෙතනදී මේ ද්වේෂය අකුසල මූලයක් හැටියට හඳුන්වනකොට අපි තේරුම් ගන්නේ. එතකොට මේ තරහ කියන ගතිය තුලිනුත්
අර කායික සහ වාචසික වශයෙන් ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඒවා අපි අකුසල කර්ම හැටියට හඳුන්වනු ලබනවා. අපි කෙනෙකුට දොස් කියනවා, සමහර විට මදුරුවෙක් කැවත් අපි ඉක්මනට මදුරුවට ගහලා මදුරුව මරනවා, ප්‍රාණඝාත ආදී දේවල් සිද්ධ කරනවා. එතකොට මේ හැමතැනකම තියෙන්නේ අර හිතේ තියෙන द्वේෂය, අමනාපය කියන එක තමයි පවතින්නේ. එතකොට මෙන්න මේ द्वේෂය නිසා, මේ අමනාප සහගත භාවය නිසා තමයි බඳු අකුසල කර්මයන් නිරන්තරයෙන්ම සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා මේ द्वේෂය කියන එකත් අකුසල මූලයක්, සියලු අකුසලයන්ට මුල් වන දෙයක් හැටියට දේශනා කරනවා. ඒ වගේම මෝහය. මෝහය කියනකොට යථා ස්වභාවය පිළිබඳව අවබෝධයක් නැති, යථාර්ථය පිළිබඳව නොදන්නා මෝඩකම තමයි මෝහය කියලා කියන්නේ. ඒකට යථාර්ථය පිළිබඳව නොදන්නා මෝඩකමයි කියලා කියනකොට අපිට ලෝකයේ ඇත්ත ඇති හැටියට තේරුම් ගන්නට බැරි අවිද්‍යාව පවා මේ මෝහයේම තවත් අන්‍යාකාරයක් හැටියට සංග්‍රහ වෙනවා. එතකොට මෝහෝ අවිජ්ජා කියලා අපි පාවිච්චි කරනවානේ. ඒකට මෝහය කියන එක ලෝභයෙහි ඉපදීමටත් ද්වේෂයෙහි ඉපදීමටත් එක හා සමාන ලෙස බලපාන තවත් අකුසල ධර්මයක් තමයි මෝහය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ධර්ම තුනට කියනවා අපි අකුසල මූල, ත්‍රිවිධ අකුසල මූල. අකුසල මූල කියලා කියන්නේ අර සියලුම ලෝකේ යම්තාක් අකුසල් කියලා දේවල් ටිකක් තියෙනවා නම් ඒ සියලු අකුසල් වලට මූලය නැතිනම් මේ ප්‍රධානම හේතුව බවට මේ පත්වන නිසා තමයි අකුසල මූල කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට අපි අකුසල මූලයන් හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපේ කසපහඳුරන් වහන්සේ පැහැදිලි කළ ආකාරයට ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල මූලයන් පිළිබඳව අවබෝධ කරගන්න තරමටම ඒක දුරු කරගන්නට බොහොම පහසු වෙනවා. ඒ අකුසල මූලයන්ම තමයි හැම අකුසලයකටම අවශ්‍ය පදනම සකස් කරලා තියෙන්නේ. ඊට අනුරූප වන පරිදි. දැන් මේ අකුසල මූලයන් සහ අකුසලයන් පිළිබඳව කතා කරනකොට ඉතාමත්ම වැදගත් වටිනාම ධර්ම විග්‍රහයක් අපිට අභිධර්ම පිටකය තුල දකින්නට ලැබෙනවා. කසපහඳුරනේ අකුසල සිත් පිළිබඳව විස්තර කරනකොට ලෝභ මූල සිත් 8ක්, ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත් ආදී වශයෙන් මේ 12 අකුසල චිත්තයන් විග්‍රහ කරනවානේ. ඒතකොට කොහොමද අපි මේ ලෝභයෙන් මේ අකුසලයේ සිද්ධ වෙන්නේ? මෙන්න මේ විදිහටයි ලෝභයෙන් මේ අකුසලයේ සිද්ධ වෙන්නේ. ඒ අවබෝධය තියෙන තරමට ඔබට පහසුයි. ද්වේෂයෙන් මෙන්න මේ වගේ අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. මෝහයෙන් මෙන්න මේ වගේ අකුසල් සිතිවිලි ඇති වෙනවා. ඒක තේරුම් අරගන්න තරමටම ඔබට ඉතාමත් පහසු වෙයි. කොහොමද කස්සපහඳුරට මේක පැහැදිලි කරන්නේ? දැන් අපි මොනතරම් අකුසල ක්‍රියාවල විවිධත්වයක් තිබ්බත්, ඒ කියන්නේ මිනිස්සු අකුසල් කරනවා කියලා කියනකොට එක විදිහේ අකුසල කර්ම නෙමෙයිනේ සිද්ධ කරන්නේ, විවිධ ස්වරූපේ විවිධාකාරයේ අකුසල කර්ම සිද්ධ කරනු ලබනවා. හැබැයි මේ ක්‍රියාව දිහා බලලා මොනතරම් විසිතුරු බවකින් මේ ක්‍රියාව දැක්කත්, ඒ කියන්නේ එක එක විදිහ එකක් වගේ නෙමෙයි අනිත් ක්‍රියාව. මේ විදිහට මොන විදිහේ අකුසල කර්ම නානත්වයක් දැක්කත් මේ සෑම තැනකම හටගන්න ලබන සිත් සීමා සහිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට මේ සිත් නම් කරන්නේ මේ අකුසල මූල නාමයෙන් තමයි මේ සිත් නම් කරන්නේ. කියන්නේ ලෝභ මූලික සිත්, දෝෂ මූලික සිත් සහ මෝහ මූලික සිත්. ලෝභය මුල් කරගත්ත සිත්, ඒ වගේම ද්වේෂය මුල් කරගත්ත සිත්, ඒ වගේම මෝහය මුල් කරගත්ත සිත් කියලා මේ සිත් ටික හඳුන්වනු ලබන්නේ. ඒ කියන්නේ මේ අකුසල උපදවන්නට හේතු වන සිත් ටික නම් කරනු ලබන්නේ ඒ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ මූල නාමයෙන් තමයි හඳුන්වනු ලබන්නේ. ඒකට ලෝභය මුල් කරගෙන අකුසල සිත් 8ක් උපදිනවා. ලෝභය මුල් කරගෙන අකුසල සිත් 8ක් උපදිනවා. සෝමනස්ස සහගත, ditthිගත, සංප්‍රයුක්ත, අසංඛාරික සහ සසංඛාරික කියලා සිත් දෙකක්. ඒ කියන්නේ සෝමනස්ස සහගතයි කියලා කියන්නේ යම් කිසි විදිහකින් ඒ ක්‍රියාව සිදු කරනු ලබන්නේ ඊටාම කැමැත්තෙන්, ඊටාම ආසාවෙන් තමයි ඒක සිද්ධ කරන්නේ. ඒකට සතුටින් සොම්නස් බවක් තියෙනවා. ඒ ක්‍රියාව සිද්ධ කිරීමේදී එයාගේ సంతානෙහි, හිතෙහි බොහොම සතුටින් ඒ දේ සිද්ධ කරනවා. දැන් සමහර වෙලාවට අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම කෙනෙක් බොහොම ආසාවෙන් හොරකම් කරනවා. දෙයක් පිළිබඳව බොහොම කැමැත්තෙන් ගිහිල්ලා. එතකොට ඒ විදිහ දෙයක් කරන්න යනකොට එයාගේ හිතේ ඒ ක්‍රියාව පිළිබඳව තිබෙනවා ලෝභ මූලික භාවයක්. ඒ කියන්නේ දැන් මාළු අල්ලන්න යනකොට මාළුව මරනකොට එයාට ද්වේෂ සහගත සිතක් උපදින්න පුළුවන්. හැබැයි එයා ඒ ක්‍රියාව සඳහා පිටත් වෙනකොට ඒ දේවල් සූදානම් කරගන්නකොට එයා ඒක බොහොම සතුටින් ඒ දේවල් සිද්ධ කරනවා. විනෝදයේ සඳහා මසුම් මරන්න ඉන්න බොහෝ තැන් පිට රටවල් වල බොහොම
ඒක ක්‍රීඩාවක් විදිහට ඒ අය සිද්ධ කරනවා. ඒකට ඒ වගේ දේවල් සිද්ධ කරන්නේ බොහොම ඊටාම සතුටින්, ඊටාම කැමැත්තෙන්. ඒකට ඊටාම සතුටින් කරනකොට අන්න ඒකෙදි කියනවා ඒ සිත සෝමනස්ස සහගතයි. අකුසල නිස්ෘතයි, සෝමනස්ස සහගතයි. ඒ වගේම දිට්ඨිගත සංප්‍රයුක්ත. මේ සිතෙහි තිබෙන විශේෂ ලක්ෂණ කීපය අතර මේ හිත සතුටින් සිද්ධ කිරීමත්, දිට්ඨිගත සංප්‍රයුක්ත භාවයත් මේ දෙක ප්‍රධානයි. දිට්ඨිගත සංප්‍රයුක්තයි කියලා කියන්නේ දෘෂ්ටියකට පත්ව තිබෙනවා. දෘෂ්ටියකට පත්ව තිබෙනවා. ඒ කියන්නේ දිට්ඨි චෛතසිකයේහි යෙදීම තමයි මේ කතා කරන්නේ. දිට්ඨිය කියලා කියනකොට එයාට ඒ කර්මය තුළින් එයාට ඒකේ හොඳ හෝ නරක විපාකයක් පැමිණෙන්නේ නැහැ. එකෙන් අකුසලයක් සිද්ධ වෙනවා කියන එක පිළිබඳව ඔහුගේ පිළිගැනීමක් නැහැ. ඒක අකුසලයක් හැටියට නොදන්නාකම ඔහුගේ දෘෂ්ටිගත වෙන ස්වභාවය. කියන්නේ කර්මයේ කර්මඵලයේ පිළිබඳව තිබෙන අනවබෝධය නිසා කර්මයේ කර්මඵලයේ පිළිබඳව තේරුම් නොගන්නා බව ඒ සිතෙහි ගතියක් විදිහට පවතිනවා. දැන් විනෝදයේ සඳහා මසුම් මරන්නට යන පුද්ගලයෙක්ගේ අදහසක් තියෙනවානේ ඒක අකුසලයක් නෙමෙයි කියලා. එයා ඒක අකුසලයක් කොට තකන්නේ නැහැ. අකුසලයක් කොට කල්පනා කරන්නේ නැහැ. දැන් විනෝදයේ සඳහා කෙනෙක් බොරු කියනවා. එතකොට බොරු කියනකොට එයා ඒ බොරුව බොහොම සතුටින් කියනවා. හැබැයි බොරුව සතුටින් කිව්වට ඒ වෙලාවේදී යාගේ හිතේ ඒ ගැන තෘප්තිමත් භාවයක් තිබුණාට එයා පිළිගන්නේ එකෙන් අකුසලයක් සිද්ධ වෙනවා. ඒකෙන් දුගතිගාමී වන්නට පුළුවන් හේතු තමයි මේ හදාගන්න කියන එක පිළිබඳව ඔහුගේ පිළිගැනීමක් නැහැ. කොටින්ම කිව්වොත් කුසලයේ අකුසලයේ පිළිබඳව පිළිගැනීමක් නැති, කර්මයේ කර්මඵලය පිළිබඳව ඇදහිීමක් නැතිකම ඒ సంతානය තුල තියෙනකොට අන්න ඒ බඳු සිතේ ඒ යෙදෙන ගතියට කියනවා දිට්ඨිගත සංප්‍රයුක්තයි කියලා. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය එතන ඇසුරු කරලා තියෙනවා, දිට්ඨිගත භාවයක් එතන තියෙනවා. අසංකාරිකයි කියලා කියනවා තව කෙනෙකුගේ මෙහෙවීමක් නැතිව, තමන්ගේ හිතේ පසුබැස්මක් නැතිව, බොහොම හිතේ කැමැත්තෙන්ම ඊටමත් උද්ගත සිතින් යුක්තව එකට නැමිලා ඒ දේ සිද්ධ කරන්නට කටයුතු කිරීම. එතකොට ඒකෙදි තමන්ගේ හිතේ පසුබැස්මක් ඇත්තෙත් නැහැ, අනුන් කියනවට කරනවත් නෙමෙයි. දැන් සමහර අවස්ථා තියෙනවානේ යම් කිසි ක්‍රියාවක් කරනවා හැබැයි සතුටින් කළාට ඒකෙන් පවු නැහැ කියලාත් හිතුවට ඒකේන ඒ ක්‍රියාව කරන්න පෙළඹෙන්නේ තව කෙනෙක් කියන නිසා. හැබැයි මෙතනදී තව කෙනෙක් කියන බවක් ඇත්තෙත් නැහැ, ඒක තමන්ම හිතලා තමන්ම කරන්නේ. ඒකට අන්න ඒ බඳු අවස්ථාවල මේ අකුසලයේ බොහොම බලවත් අකුසලයක්. ඒ කරුණු තුනක් එතන සම්පූර්ණ වෙලා තියෙනවා. සතුටින් කරන්නේ, දිට්ඨිය යෙදිලා තියෙනවා. ඒ වගේ මේක සෝසාහෙන් තමන්ම සිදු කරනු ලබන දෙයක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මෙහෙමපත් වුණාට පස්සේ මේක හඳුන්වනු ලබනවා පළවෙනි ලෝභ මූල සිත හැටියට. ඒකට ලෝකේ යම්තාක් ලෝභය මුල් කරගෙන කරන අකුසල් තියෙනවා නම් ඒ අකුසල් සිද්ධ කරන අයට පහළ වෙන හටගන්න ඒ අකුසල ක්‍රියාව සිද්ධ කරන්නට හේතු වන එක් ආකාරයේ සිතක් තමයි මේ සිත. ඒකට ඒ සිත හඳුනා ගන්නට තිබෙන්නේ ඒක සිද්ධ කරනකොට එයාගේ මනස තුල ඇතිවන ගති ස්වභාව වලින් තමයි මේ සිත හඳුන්වන්නේ. මොකද සෝමනස්ස කියන ගතියේ හිතේ තියෙන්නට ඕනේ. දිට්ඨිය කියන ගතියේ හිතේ තියෙන්නට ඕනේ. ඒ වගේම මේ සිතෙහි ක්‍රියාකාරීත්වය අසංඛාරිකව විය යුතුයි. මෙන්න මේ ටික අනුව තමයි මේ ගති ලක්ෂණ ටික අනුව තමයි මේ සිත නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරිකයි කියලා කියනවා. පළමු සිත අසංකාරිකයි, මේ දෙවෙනි සිත සසංකාරිකයි. සතුටින් කරනවා, දිට්ඨිගත සංප්‍රයුක්තයි, මිච්ඡා දිට්ඨිය යෙදිලා තියෙනවා. හැබැයි මේක සසංකාරිකයි. සසංකාරිකයි කියලා කියන්නේ ඒක තමන්ගේ උත්සාහයෙන් සිද්ධ කරන දෙයක් නෙමෙයි. ඒක තව කෙනෙකුගේ මෙහෙවීම මත තමයි මේ දේ සිද්ධ කරන්නේ. එහෙමත් නැතිනම් තමන්ගේ හිතේ පසුබැස්මක් තියෙනවා. මේක කරන්න බෑ කියලා පසුබැස්මක් සහිත මනසකින් ඒක කරනවා. අන්න ඒ බඳු සිත හඳුන්වනු ලබනවා සසංකාරික සිත කියලා. අර පළමු සිත තරම්ම ප්‍රබලතාවයක් ඇත්තේ නැහැ. නමුත් ඒහා කිට්ටු මට්ටමකට යන යම් ප්‍රබලතාවයක් තියෙන එකක්. අර සෝත්සාහය කියන එක එතන දකින්න පුළුවන් කමක් නැති නිසා තමයි ඒ සිත එච්චරම අර තරම් බලවත් නැහැ කියලා කියන්නේ. දැන් කසපාන්දර මේ සසංකාරික කියන කතාවේදී මේක පැහැදිලි වෙනවානේ අනුන් මේ සඳහා යොමු කිරීමක් තියෙනවා. අපි සාමාන්‍ය විදිහට ගත්තොත් අරගොල්ලෝ කියපු නිසා තමයි මේකට ගියේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. තව කෙනෙක් යොමු කළ නිසානේ මේක කරේ කියලා. හැබැයි මේක දුගතිගාමී වෙන තරම් ප්‍රමාණවත්ද එතකොට? මේ අකුසලය දුගතිගාමී වන්නට තරම් ප්‍රමාණවත් වන අකුසලයක්. මේ
මොකද මේ සිතෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනකොට ඔහු අකුසල ක්‍රියාවක් කරා යොමු වීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒ අකුසලයේ ඔහු දුගතිගාමී කරන්නට තරම් ප්‍රබල වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අනුන්ගේ මෙහෙයවීම මත වුණත් අකුසලයක් කරා කියලා අකුසලයෙන් මිදෙන්නට කාටවත් පුළුවන් කමක් නැත්තේ නෑ. අනුන්ගේ මෙහෙයවීම මත වුණත් කරන්නේ අකුසලයක් නම් අකුසලයේ අකුසලයේම තමයි. එතකොට මට කියපු නිසා කළා, මට බල කළ නිසා කළා, මම හිතෙන් ඒක පසුතැවෙමින් තමයි මම මේක සිද්ධ කළේ. ඒ කිසිම දෙයක් නිදහසට කරුණු නෙමෙයි. අකුසලය සම්පූර්ණ වීමට අකුසල ක්‍රියාවක් විදිහට. ඒ නිසා මේ විදිහට අනුන් කියපු නිසා කළත් යම් දෙයක්. ඒකේ විපාක එන්නේ තමන් කරා. කියපු කෙනාට ඒකේ විපාකේ ඔහුට tie අනුන් මෙහෙවීමෙහි විපාක. හැබැයි ක්‍රියාව කිරීමෙහි විපාකය තමන් කරා පැමිණෙන්නේ. දැන් සමහර වෙලාවට සත්ව ඝාතනය කරන තැනක යම් ආයතනයක හිමිකරුවෙක් තමයි යම් රැකියාවකට බඳවගෙන රැකියාවෙහි ඒ සේවා නියුක්තිකයන් යොදවලා තියෙනවා ඒ කාර්ය සිද්ධ කිරීම සඳහා. එතකොට ඔහු සතුන් මරන්නේ අර තව කෙනෙකුගේ මෙහෙයවීම නිසා. එතකොට මෙහෙවන්නාටත් ඒ අකුසලයේ සිද්ධ වෙනවා යාගේ චේතනා සම්පත්තිය චේතනාව අනුව. ඒ වගේම ඒ ක්‍රියාව සිද්ධ කරන පුද්ගලයාටත් ඒ තුලින් රැස් වෙන අකුසලයේ තියෙනවා. ඇතැම් විටක අර ඒක මෙහෙවන කෙනාටත් වඩා බලවත් අකුසලයක් සිද්ධ කරගනු ලබනවා ඒ ක්‍රියාව සිදු කරනු ලබන්න. ඒකට හේතුව තමයි ඒ ක්‍රියාව ඇතුළත ජීවත් වෙමින් ඔහු තමයි ඒකෙහි නියුක්තව කටයුතු කරන්නේ. සමහර වෙලාවට අර නියෝගය ලබා දීපු කෙනා අර සතුන් මරන්නට කියලා යොමු කරපු පුද්ගලයා ඒ වෙලාවේ ගිහිල්ලා පිනක් කරනවා වෙන්නටත් පුළුවන් සමහර වෙලාවට. නමුත් මේ කෙනා මොකද කරන්නේ? ඒ වෙලාවෙත් අකුසලයක් සිද්ධ කරනවා. එතකොට දැන් අර අලියෙක් මරණ එකද පව් වැඩි, කූඹියෙක් මරණ එකද පව් වැඩි කියලා අහනකොට අලියා මරණ එක පව් වැඩි කියනවානේ. මොකද අලියා ලොකු නිසා නෙමෙයි. කූඹියා පොඩි නිසාත් නෙමෙයි. ඒකෙදි කියන්නේ මේ ශරීරය යනු අකුසල් සිද්ධ වෙන එක නෙමෙයි. අලියෙක් මරන්න ගියාම එයාට වැය කරන්නට වෙන චේතනා ප්‍රමාණය බොහොම අධිකයි. කූඹියෙක් එකපාර මරලා දාන්න පුළුවන්. දෙන්නගෙම පණ වුණාට එක සතෙක් වුණාට අලියෙක් මරනකොට අලියෙක් මරන පුද්ගලයාට ඒ සඳහා පෙර ඉඳලා සූදානම් වෙමින් යාට ඒ සඳහා මහ විශාල චේතනා ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙනවා. හැබැයි කූඹියෙක් මරනකොට යාට ඒ සඳහා වැය කරන චේතනා ප්‍රමාණය අඩුයි. ඒකට චේතනාව මගින් අපි කර්මය තීරණය කරගෙන යනකොට අකුසලයක් විදිහට වඩා වැඩි අකුසලයක් සිද්ධ කරගෙන තියෙනවා අර අලියා මරන්න උත්සාහවත් වුණ කෙනා, අලියා මරපු කෙනා. එතකොට අන්න ඒ වගේ දැන් සමහර විට කෙනෙක් අනදුන්න වෙන්න පුළුවන්, කෙනෙක් කිව්වා වෙන්න පුළුවන් මෙන්න මේ දේ සිද්ධ කරන්නට කියලා. හැබැයි ඒ දේ සිද්ධ කරන කෙනා ඊට පස්සේ අර මහා අකුසල සිත තුළ ඉඳලම වැඩ කටයුතු කරගෙන යනවාම නෙමෙයි. හැබැයි අර පුද්ගලයා නිරන්තරයෙන්ම අකුසල සමාදානයේහි නියුක්තව හැම වෙලාවකදී මේක කරනකොට බලවත්තර අකුසල සිත් උපදින්නේ අර ඒ සේවයේහි නියුතු පුද්ගලයාට තමයි උපදින්නේ. ඒ නිසා එතනට අකුසල ප්‍රමාණයෙහි රැස්වීම ඊටාම වැඩි. ඒක සසංකාරිකයි. ඒක මේ අසංකාරික දෙයක් නෙමෙයි. නමුත් ඒක සසංකාරික වුණත් එයාට එතන අකුසලය බොහොම දියුණු වෙලා තියෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් අර ප්‍රධානියට අකුසල් නැද්ද කියලා. මේ පුද්ගලයා කරන සෑම අකුසලයකම බරපතල භාවය අර පුද්ගලයාටත් තියෙනවා. ඒකේ විපාක ඔහු කරා පැමිණෙනවම තමයි. ඒක නොපැමිණී තියෙන්නේ නැහැ. ඒකට යම් වෙලාවක යාට අරමුණු වුණත් මම මේ පමණ ප්‍රමාණයක ප්‍රාණඝාතයෙන් සඳහා වගකිය යුතු පුද්ගලයෙක් කියලා ඔහුට සිහිපත් වෙනකොට ඒ පැත්තෙන් ඇතිවෙන අකුසලය කියන එකේ ප්‍රබලතාවයට ඒ පුද්ගලයාත් කොටස්කරුවෙකු බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ බලලුන් ලවා කොස්සට බාවගත්තට අනකරපු මිනිස්සයාටත් අර බලලගේ කර්මය උරුමකාරකමක් තියෙනවා. ඒක පැහැදිලිවම ඒකේ උරුමකාරකමක් තියෙනවා. මොකද අපිට මොකකට බොරු කළත් කර්මයට බොරු කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මම එතනට ගියේ නැහැනේ කියලා, මම එතනට සම්බන්ධ වුණේ නැහැනේ කියලා අර සමහර විට දේශපාලඥයෝ වගේ යම් දේවල් සිද්ධ කරලා මේ බේරෙනවා නිතන හිටියේ නැහැ කියලා. අන්න ඒ වගේ බේරෙන්න පුළුවන් කමක් කර්මයේ තුල ඇත්තේ නැහැ. කර්මය විපාකයේ කරා පැමිණෙනකොට කර්මය ඒක සාධාරණව විපාක පිණිස පැමිණෙනවම තමයි. එතකොට ඒකෙදි අර අකුසල ක්‍රියාව කරපු කෙනා රැස් කරගත්ත අකුසල සිත් ප්‍රමාණ විදිහට සකස් කරගත්ත අකුසල බීජ ප්‍රමාණ බොහොම වැඩි වෙන්න පුළුවන්. ඒ සෑම බීජයක් ගානෙම
අර පුද්ගලයාටත් අකුසලයේ උපදව ගන්නට හේතුව තමයි සකස් කරගෙන තියෙන එක. ඊටාම බලවත් දෙයක්. ඒ අකුසලයේ ඔහු සිද්ධ කරගන්න අකුසලයේ. ඉතින් ඒ අකුසලය සිහිපත් කරගෙන දැන් ඔකෙදි මේ කර්ම විශේෂ කියන එක අචින්ත්‍ය විෂයක්. හැබැයි දැන් කර්ම විපාක දීම පිණිස කතා කරනකොට අපිට දානයක් දුන්නත් අකුසලයක් කළත් මේ කුසල අකුසල ඕනම අවස්ථාවකදී ඒක කරන්න යනකොට එතන පහළ වෙන සිත් ප්‍රමාණය ගත්තොත් එහෙම අපිට අනන්ත අප්‍රමාණ සිත් ප්‍රමාණයක් පහළ වෙනවා. එතකොට මේ ගැන විවරණය කරනකොට එක තැනකදී දක්වනවා මේක සිතකට එක විපාකයක් ගන්න ලැබෙනවා. එක අකුසල සිතකට එක විපාකයක් ගන්න ලැබෙනවා. එතකොට එක ප්‍රතිසන්දි විපාකයක් ලැබෙන්න ගියත් එක අකුසල කර්මයක් සිද්ධ කරන තැනක එක සිතකට එක ආත්ම භාවයක් අකුසල ආත්ම භාවයක ප්‍රතිසන්දිය ලබා දුන්නත් කෝටි ප්‍රකෝටි ගානක අකුසල පැත්තේ කියන්නේ සතර ආපායේ ත්‍රිසංගත ලෝකවල ඒ වගේ තැනක උත්පත්තිය ප්‍රතිසන්දි විපාක ගෙනවත් දෙනවා නම් එක සිතකට එක ගානේ කෝටි ප්‍රකෝටි ගානක් ආත්ම භාව දුගතිය යන්න පුළුවන් දෙයක් තමයි ඒක කර්මයක් තුළ සිදු කරනු ලබන්නේ. කුසලයේ තුලත් ඒ විදිහටම තමයි. අර සමහර වෙලාවට කියන්නේ මේ කර්මයක් කළා මම කල්ප ගානක් සුගතිවලම ඉපදුණා කියලා කියනවා. ඒ අකුසලයේ තියෙන බලවත් බව. ඒකම තමයි අකුසලයටත් අකුසලයේ පැත්තට වැටුනහම අර සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය තමයි පහලට වැටුනහම පහල දේවල්ම ගලාගෙන එනවා. කුසල නිස්ෘත උත්පත්තියක් නැතිනම් දුගතිගාමී උත්පත්තියක් ලැබුණාම ඊට පස්සේ විපාක කරා ලේසියෙන් කුසල් එන්නේ නැහැ අප. සාමාන්‍යයෙන් තියෙන ගති ස්වභාවය බලවත් කුසල් එකපාර ඉස්මතු වෙලා මුගලන් තෙරුන් වහන්සේ අර පැමිණියා වගේ පාරමිතා පුරාගෙන ආපු හේතුව නිසා කුසලයන් නිසා එන්න පුළුවන්කම තියෙනවා. නැතුව නෙමෙයි. හැබැයි බහුල වශයෙන් සිද්ධ වෙන්නේ අකුසලයක් ප්‍රතිසන්දි දෙන්න ගියාම අපි කියන්නේ අර මේ එනකොට ඔක්කොම එකට එනවා කියලා. අකුසල් විපාක දෙන්න පටන් ගත්තාම ඔක්කොම ඊට පස්සේ එක දිගට විපාක දෙන්න පටන් ගන්න අකුසල් විපාකම තමයි. ඉතින් එක කර්මයක විපාක ටික වුණත් ගෙවලා ඉවර කරන්න ගියොත් නම් ලේසි වෙන්නේ නැහැ ඒක ගෙවලා ඉවර කරන්න. අකුසලය කියන එක ඒ තරම්ම බොහොම භයානකයි. කොටිම කිව්ව කර්මගත ජීවිතය කියන එක එච්චර භයානකයි. එතකොට ඒ නිසා අකුසලය කියන එකේදී අර බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒක මෙහෙවපු පුද්ගලයෙකුට උනත් මොකද එයාට එතනදී හැම වෙලාවකදීම එයා චේතනාව විදිහට ඇති කරගත්ත හැම වෙලාවකදීම අකුසල් සිත් ඇති කරගත්තේ නෑනේ කියලා එයාට අදහිත සනසා ගන්නට පුළුවන්කම ලැබෙයි. හැබැයි ඝනත්වයක් විදිහට ඒ අකුසලයේ බරසාරත්වයට ඔහුත් වගකිව යුත්තේක්. එතකොට එයාට ඒ අකුසලය අර සමහර වෙලාවට අපි ඔක තේරුම් කරන්න වෙන උදාහරණ නැහැ. අර අපි කියන්නේ මේ ආරම්මණය මහත් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් පතුරවන්න පුළුවන් කියලා කියන්නේ අපි දැන් පොඩි ප්‍රමාණයකට පතුරවන්න පුළුවන් විශාල ප්‍රමාණයකට හිත පතුරවන්න පුළුවන් දැන් හිත සමාධි කළාම එතකොට දැන් ඒ හිතේ ඒකේ ප්‍රබලතාවය අනුව එයාට සමාධි නිමිත්ත පතුරවන්න පුළුවන් සමහරලාට එයාගේ වටේට විතරයි එයා ඉන්න ගෙදර ප්‍රමාණයට විතරයි ගම් ප්‍රමාණයට විතරයි මේ රටේ ප්‍රමාණයට වගේ ඒ සමාධි හිතේ තියෙන ලක්ෂණයක්. එතකොට අර හිතේ දියුණුව අනුව ඒක පතුරවන්න පුළුවන් වගේම තමයි මේ නරක පැත්තේ තියෙන එකේදී අර ඝනත්වයේ වැඩි අකුසලයේ තියෙන ඝනත්වයේ වැඩි යම් කෙනෙක් අර විදිහට අනදීම පමණක් සිද්ධ කළා. එතකොට හිතෙන්න පුළුවන් එයා හැම වෙලාවකදීම අකුසල් සිත් උපදව හිටියේ නෑ නේද කියලා. ඒක හරි එයා අකුසල් සිත් උපදව හිටියේ නෑ. හැබැයි අර අකුසල සිත් උපදවන අවස්ථාවේදී එයා දන්නවනේ හොඳාකාරව මේ නිසා කොච්චර දෙයක් සිද්ධ වෙනවද කියලා. ඒ නිසා එතන ඒ ඝනත්වය අකුසලෙහි තියෙන ඝනත්වය වැඩි ඒ අවස්ථාවකදී උනත්. දැන් මේ කාරණාවත් එක්ක බලනකොට අපිට නිරන්තරයෙන්ම සිතට ගලාගෙන යන කතාවක්නේ කසපන් මුගලන් හාමුදුරන්ගේ කතාවනේ. මුගලන් මහරහතන් වහන්සේ මේ ඒකාසංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන මහා උත්තමයෙක්. නමුත් එක ජීවිතයකදී වරදින තැන බලන්න අර අසත්පුරුෂ කාන්තාව තමන්ගේ බිරිඳ දෙමව්පියන් විනාශ කිරීම සඳහා මෙහෙයවනවා. උන්වහන්සේට ඒ කාලේ ඕමනාවක් තිබුණේ අපරාධය කරන්න. නමුත් අර කාන්තාව කියන නිසාම තමන්ගේ බිරිඳ කියන නිසාම දෙමව්පියන් විනාශ කිරීම සඳහා දෙමව්පියන්ට හිංසා කිරීම සඳහා යොමු වුණා. ඒක විපාකය උන්වහන්සේට කොච්චර විඳවන්නට සිද්ධ වුණාද? රහත් ඵලයටපත් වුණත් උන්වහන්සේ පසුපස කර්මය හඹාගෙන ආවනේ. ඒ අනුව බලනකොට ඒ බඳු උත්තමයන්ටත් කර්මයේ විපාක දීලා තියෙන්නේ එහෙමයි. තමන්ම හිතලා කළත් අනුන් කියන නිසා කළත් කර්මය පසුපස්සෙන් හඹාගෙන එනවා. ඒකෙන් ගැලවෙනවා කියන එක
ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් මේ කාලේ පොදුවේ කතා කරන විදිය ගත්තොත් එහෙම ඇමතිතුමාටත් නිලධාරියාටත් දෙන්නටම විඳවන්නට සිද්ධ වෙනවා. නියෝගය දුන්නත් වරද සිද්ධ කළත් කාටත් අකුසලයෙන් නම් ගැලවෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් කසපාන්දුන ඊළඟට අපිට හම්බ වෙන්න දැන් අපි කතා කරේ සතුටින් මේ අකුසල් කිරීම පිළිබඳව. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියෙන් අකුසල් කිරීම පිළිබඳව. දැන් කෙනෙක් මෙහෙම සතුටක් නැතුව වුණත් ඒ අකුසල් කරන්න පුළුවන්. ලොකු උද්‍යෝගිමත්කමක් නැතුව හෝ උද්‍යෝගිමත්කමක් ඇතුව වුණත් ඒ අකුසලයේ ගැන ලොකු සතුටක් නැතුව කෙනෙකුට කරන්න පුළුවන්. අකුසලය කියන එකේදී දැන් වේදනා බෙහෙදයෙන් අපි ඔය සෝමනස්ස බව දකින්න බොහොම සතුටින් කරන්න කියන එක. ඒ වගේම විශේෂ සතුටක් නැතිව වුණත් කෙනෙකුට ඒ අකුසලයේ සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බඳු අවස්ථාවල උපදින සිත තමයි උපේක්ෂා සහගත ditthිගත සංප්‍රයුක්ත අසංකාරික සිත සහ උපේක්ෂා සහගත ditthිගත සංප්‍රයුක්ත සසංකාරික සිත කියන මේ සිත් දෙක. එතකොට ඒක කරන්නේ උපේක්ෂා සහගත මට්ටමක. එතකොට උපේක්ෂා සහගත මට්ටමකින් ඒක සිද්ධ කරනකොට ඒ බඳු අවස්ථාවලදී ඒක ලොකුවට එතනදී අර සෝමනස්ස සහගත භාවය කියනවා වගේ ඉල්පීමක් නැහැ සිතේ. උපේක්ෂයි. උපේක්ෂයි කියන එකෙන් අදහස් කරන්නේ අර කුසල උපේක්ෂාව නෙමෙයි. දැන් අර සාමාන්‍යයෙන් පුරුද්දට දේවල් කරනකොට ගොඩක් වෙලාවට උපේක්ෂා සහගත සිත් උපදිනවා. දැන් සාමාන්‍යයෙන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු පුරුද්දට බොරුවක් කියනවා කියලා කෙනෙක්. එතකොට යා පුරුද්දට බොරු කියන්න ගත්තාම දැන් අර සතුටින් ඒක වෙනමම සොම්නස් සහගත හිතකින් ආස්වාදනයේ සහිතව ඒක කරනවට වඩා එයා නිකන් කියාගෙන යන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එයාගේ සිතේ වෙලාවේදී අකුසල සිතක් තමයි උපදින්නේ. ඒ සිතෙහි ගතිය අපි කියන උපේක්ෂා සහගතයි කියලා. උපේක්ෂා සහගත මට්ටමක හිත තියෙනවා. ඒ වගේම ditthිගත සංප්‍රයුක්තයි. එයාගේ පිළිගැනීමක් නැහැ. කර්මය කර්මඵලයේ පිළිබඳව පිළිගැනීමක් ඇත්තේ නැහැ. සා ditthියක් තියෙනවා. එයාම හිතලා තමයි ඒක කරන්නේ. ඒකට අපි අසංකාරිකයි කියලා කියනවා. මෙන්න මේ වේදනා බෙහෙදේ අනු අරගෙන මේ සිත නම් කරන්නේ උපේක්ෂා සහගත සිත් හැටියට. උපේක්ෂා සහගතයි, ditthිගත සංප්‍රයුක්තයි, අසංකාරිකයි. අපි පළමුව කතා කළේ සෝමනස්ස සහගත භාවය. මෙතනදී එයාට ලොකු හිතේ සතුටින් ඉල්පීමක් ඇත්තේ නැහැ. හිතේ සතුටු සහගත භවකින් කරනව නෙමෙයි. පුරුද්දට වගේ දේවල් එයා සිද්ධ කරනකොට ඒකට කියනවා ඒ සිත එයා සිද්ධ කරන දේ එතනදී ආ සිත පවත්වන විදිහ උපේක්ෂා සහගතයි කියලා. 아무තු සතුටක් හෝ 아무තු දුකක් එතන ඇත්තේ නැහැ. එයා ඒක කරන්නේ සම්පූර්ණම මදහත් සිතකින්. ඒතකොට ඒක පුරුද්දට ඒ දේ එයා සිද්ධ කරනවා. එයාගේ සාමාන්‍යයෙන් එයා කරන ස්වභාවය ඒක තමයි. අන්න ඒ විදිහට ඒ දේ කරනකොට ඒක ඒ අවස්ථාවේදී එබඳු අවස්ථාවල උපදින සිත උපේක්ෂා සහගත සිතක්. ඒතකොට උපේක්ෂා සහගත ditthිගත සංප්‍රයුක්ත අසංකාරික සිත කියලා කියන එකට අනුන්ගේ මෙහෙවීම මත හෝ එහෙමත් නැතිනම් තමන්ගේ හිතේ පසු බෑම් සහිතව ඒ ක්‍රියාව සිද්ධ කරනකොට ඒකට කියනවා සසංකාරිකයි කියලා. ඒකට උපේක්ෂා සහගත ditthිගත සංප්‍රයුක්ත සසංකාරිකයි කියන අවස්ථාවකදීත් මේ හිත යෙදෙන බව අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ උපේක්ෂා සහගත භාවය බහුල වශයෙන්ම ඇතිවන්නේ බොහෝ තැන්වලදී ඒක අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ අර පුරුද්දට ඒක සිද්ධ කරන අවස්ථාවල. ඒ කියන්නේ ඒක බොහොම කැමැත්තෙන් සිද්ධ කරන අවස්ථාවකටත් වඩා ඒක බොහොම යාගේ පුරුද්දක් තියෙන. ඒ බඳු දේවල් සිද්ධ කරගෙන ඇවිල්ලා ඒ බඳු ක්‍රියාත්මක වීම කරලා යාට එහෙම ගතියක් තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒකට එයා පුරුද්දට ඒක කරන එක 아무ත්වෙන් එයා එතන ආස්වාදනය කරන්න යන්නේ නැහැ. නමුත් එතන ආස්වාදනය කියන දේ 아무ත්වෙන් නොකලාට එතන උපේක්ෂා සහගත භාවයක හිත තිබුණාට ඒක අකුසලයක් හැටියට තමයි ගණනය වන්නේ. මොකද මෙතන ලෝභය මුල් කරගත්ත සිතක් නිසා. ඒකට ලෝභය මුල් කරගෙන තිනවා. හැබැයි සිතේ යෙදෙන වේදනාව උපේක්ෂා සහගතයි. අන්න ඒ නිසා උපේක්ෂා සහගත ditthිගත සංප්‍රයුක්ත සිතක් කියලා මේ අකුසල සිත හඳුන්වනු ලබනවා. දැන් ලෝභයෙන් හටගන්න මේ සිත් හතර පිළිබඳව කතා කරනකොට මේ හතරටම පොදු ලක්ෂණයක් තිබුණා. ඒ තමයි ditthිගත සංප්‍රයුක්තතාවය. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය යෙදලා තිබුණා. කර්මය කර්මඵලයේ පිළිබඳ අවබෝධයක් නැතුව පව්පින් වල විපාකයක් කොහෙන්ද තියෙන්නේ කියලා මිත්‍යා දෘෂ්ටියේ හැම සිතකම යෙදලා තිබුණා.
පසුපහඳුනේ කෙනෙකුට මේ මිත්‍යා දෘෂ්ටිය නොයදී වුණත් අකුසල් කරන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය නොයදී වුණත් කෙනෙකුට අකුසල් කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් දැන් සාමාන්‍යයෙන් කර්මයක් විපාක දෙනවා කියලා දන්න මිනිස්සු අකුසල් කරනවා. ඒ කියන්නේ දැන් බුදුදහම පිළිබඳව දැන් ධර්මයේ පොඩ්ඩක් හරි අහලා තියෙන මිනිස්සෙක් වුණත් අකුසල් නොකර ඉන්න ගොඩක් මිනිස්සු අකුසල් කරනවා. කරනකොට එයා දන්නවා ඒක අකුසලයක් කියලා. ඒ වගේම මේක විපාක තමන් කරා පැමිණෙනවා කියන එකත් දන්නවා. ඒ දැනගෙන කර්මවාදී ක්‍රියාවාදී වෙලත් එයා අකුසල් කරනවා. අන්න එහෙම වෙලාවකදී එතන සිතේ අර දිට්ඨි චෛතසිකේ දෙන්නේ නැහැ. දිට්ඨි චෛතසිකේ පාවිච්චි වෙන්නේ නැහැ. මිච්ඡා දිට්ඨියක් විදිහට මේකේ කර්මයේ විපාකයක් නැහැ කියන එක මට්ටමේ එන්නේ නැහැ දැන්. අපි හිතමුකෝ කෙනෙක් ගිහිල්ලා දැන් හොරකම් කරනවා, සත්තු මරනවා, දැන් අර භෞතිකවාදී අදහස් තියෙන කෙනෙක් මේක මෙතනින් ඉවරයි, ආය අපි උපදින්නේ නැහැ කියන තැනකින් එයා කාමයේ වර්ධවා හැසිරීම හෝ ඒ බඳු අකුසලයක් කරනවා. ඒක විපාකයේ පිළිබඳව තැකීමක් නැහැ. මොකද මේ ජීවත් වෙනකන් විතරයි හැමදේම සිද්ධ වෙන්නේ. එයා මත්පැන් පානය කරනවා. එයා හිතන්නේ ජීවත් වෙනකන් විතරයි. මෙතනින් පස්සේ ඒක ඉවරයි කියලා. අන්න එහෙම හිතලා එයා ඒ ක්‍රියාව සිද්ධ කරනකොට එයාගේ පැවැත්ම ඇතුලේ එයා ඒ විදිහේ දේවල් කිරීමේදී අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතන දිට්ඨිගත සංප්‍රයුක්තයි. එයා පැහැදිලිවම හිතනවා එයා කරන කියන දේවල් වල විපාක ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි සමහර කෙනෙක් දේවල් කරනකොට එයා දන්නවා මේක පව් කියලා. අකුසල් කියලා දන්නවා. දැන් අපි හිතමු බණත් අහලා තියෙන කෙනෙක් එයා මේ මත්පැන් පානය කරනවා කියලා. පව් කියලා දන්නවා. ඒක සමහරලාට හාමුදුර වෙනකොට මගහැරලා යන්නේ ඒ නිසානේ මේ එයාට ඒ පිළිබඳව පසුතැවීමක් තියෙනවා හිතේ. එයා දන්නවා ඒක වරදක් කියලා. ඒ වගේම මේක අකුසලයක් කියලා දන්නවා. ඒ වගේම දැනගෙන නමුත් එයා ඒක සිද්ධ කරනවා. එතකොට ඒ සිද්ධ කරනකොට ඒ බඳු අවස්ථාවක එයාට පහළවන හිතක් තියෙනවා. දැන් එතන මිච්ඡා දිට්ඨිය යෙදෙන්නේ නැහැ. අන්න ඒ නිසා මිච්ඡා දිට්ඨිය කියනකොට අර නියත මිත්‍යා දෘෂ්ටි මට්ටමේ දේ යෙදෙන්නේ නැහැ. දිට්ඨි චෛතසිකය එතනදී පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ බඳු අවස්ථාවලදී එයාගේ හිත වැඩ කරන විදිහ අනුව ඒ හිත නම් කරනවා. දැන් එයා සතුටින් ඒ දේ කරන්නේ. හැබැයි සෝමනස්ස සහගතයි, දිට්ඨිගත විප්‍රයුක්තයි. ඒ සිතේ දිට්ඨිය කියන දේ යෙදිලා නැහැ, දෘෂ්ටියෙන් විප්‍රයුක්තයි. දිට්ඨිය කියන එකත් එක්ක ඒ හිත සම්බන්ධයක් නැහැ. හැබැයි ඒක තමන්ම හිතලා කරන්නේ. අර කරන්නේ පව් වැඩක් තමයි කියලා හිත සමහර මිනිස්සු පව් කරනවා. මේක හරි පවක්. ඒ වුණාට ඉතින් කරන්නේ පවක් තමයි කියලා දැනගෙන පව් කරනවා. එතකොට ඒක අකුසලයේ ගැන ඔහුගේ අවබෝධයක් තියෙනවා. අන්න ඒ නිසා එතන දිට්ඨියෙහි තියෙන නියෝජනය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අකුසලයේ සිද්ධ කරනවා. සතුටින් කරන්නේ. අන්න එතකොට සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සිතක් උපදිනවා. තමන්ම හිතලා කරනවා නම් ඒකට කියනවා අසංකාරිකයි කියලා. අනුන්ගේ මෙහෙයවීම මත කරනවා නම් ඒකට කියනවා සසංකාරිකයි කියලා. එතකොට ඒ හිත කරන්නේ සෝමනස්ස සහගතව, ඒ කියන්නේ ඒ හිත උපදින්නේ ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ සතුටින්. හැබැයි මිච්ඡා දිට්ඨියේ යෙදීමක් නැහැ. ඒකට මිච්ඡා දිට්ඨියේ යෙදීමක් නැති වෙනකොට මේකේ විපාක කොයි විදිහට වන්නට පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. අර දිට්ඨිගත සංප්‍රයුක්ත සිත ඊටාම බලවත් අකුසල් සිතක්. දිට්ඨිගත සංප්‍රයුක්ත කියන එකේ දිට්ඨියෙහි නියෝජනයක් වෙලා තියෙන නිසා මේ දිට්ඨිගත සංප්‍රයුක්ත සිත බලවත් අකුසලයක්. අන්නේ අකුසලයේ විපාක බොහොම බලවත් ලෙස භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. ඒ අකුසල සිතෙහි විපාකය ඊටාම බලවත් විදිහට ඒ පුද්ගලයාට භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. ඒකට හේතුව ඒ හිත බොහොම දැඩි ලෙස ශක්තිමත්ව අකුසල සිත සකස් වෙලා තියෙනවා. මිච්ඡා දිට්ඨියත් එතන පාවිච්චි වෙන නිසා. ඒකට මිච්ඡා දිට්ඨිය එතන භාවිත වෙන්නේ නැති වෙනකොට ඒ හිතේ සම්මා දිට්ඨියක් නැහැ තමයි. හැබැයි අර අකුසලයේ තියෙන බරසාරත්වය අඩුයි. බරසාරත්වය අඩු වෙනකොට ඒකේ විපාක ලබා දීමේ ශක්තියත් අඩු වෙලා යනවා. අන්න ඒ හේතුව නිසා අකුසලයේ පැත්තෙන් ගත්තොත් බලවත් බව සහ දුර්වල බව ගත්තාම දිට්ඨිගත විප්‍රයුක්ත පුද්ගලයාට ඒ අකුසලය සිදුවීම කියන එක මේ ඒ කියන්නේ අකුසලයේහි බලවත් බව කියන එක බොහොම අඩු බවටපත් වෙනවා. දැන් දැනගෙන කළොත්ද අකුසල් වැඩි, නොදැන කළොත්ද අකුසල් වැඩි කියලා අහුවාම කියන්නට තියෙන්නේ නොදැන කරන අකුසලයේ බලවත් වැඩි කියලා. ඒකට හේතුව තමයි අකුසලයේ පිළිබඳව ඒක අකුසලයක් කියලාවත් තේරුම් ගන්නට බැරි මෝහය. ඒ වගේම අකුසලයක් කියලාවත් දැනගන්නට බැරි දිට්ඨියත් එතන යෙදුනහම ඒ අකුසලය බොහොම බලවත් වෙනවා. අකුසලය උනත් දැනගෙන කරන තැනදී ඒ මේ කියන්නේ අකුසල් කරන්න කියලා එහෙම නෙමෙයි. එතන මේ තියෙන ධර්මතාවයේ පෙන්වා දීමක් විදිහට.
අකුසලයක් බව දැනගෙන අකුසලයේ කරනකොට එතකොට එයා දන්නවා ඒකේ විපාක තමන් කරා පැමිණෙනවා කියලා. ඒක දැනගෙන තමයි එයා සිද්ධ කරන්නේ. අන්න ඒ තැනකදී අරතරම්ම බලවත් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ විපාක නැහැ කියන එක එහෙම නෙමෙයි. විපාක ශුන්‍යයි කියන එක එහෙම නෙමෙයි. ඒකේ විපාක ඔහු කරා අනිවාර්යයෙන්ම පැමිණෙනවා. ඒක විපාක ඔහුට අනිවාර්යයෙන්ම භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. හැබැයි ඒ විපාක ඒ විදිහට ඔහු කරාම පැමිණිලා විපාක ඔහුට භුක්ති විඳින්නට සිද්ධ වුණත් අර බලවත් බව සංසන්දනය කළ බැලුවොත් සාපේක්ෂව ගත්තොත් අර පුද්ගලයාට වඩා දැනගෙන පව් කරන මනුස්සයාට අකුසලයේ සාපේක්ෂව සිද්ධ වෙන්නේ අඩුයි. ඒ කියන්නේ අරකින් බලවත් බව අඩුයි කියන එක. ඒ කියන්නේ ඔබ පව් කියලා දැනගෙනත් පව් කරන්න කියන එක නම් නෙමෙයි. මොකද අකුසලයේ කියන එක හැමදාම දුක් විපාක ගෙනවිත් දෙන දෙයක්. නමුත් එතන සිද්ධ වෙන ධර්මතාවය අරක තමයි. එතකොට මෙන්න මේ විදිහට අපි ගත්තාම දිට්ඨිගත සංප්‍රයුක්ත භාවයට වඩා දිට්ඨිගත විප්‍රයුක්ත සිතක් තියෙනවා නම් ඒ සිත අකුසල පැත්තෙන් ගත්තාම දුර්වල දෙයක් බවට පත් වෙනවා. අකුසලයෙන් ශක්තිමත් වෙලා නැහැ. දැන් කසුපාඳුනේ මෙතනදී මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැතුව වුණත් ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් මෙනෙහි කිරීමකින් තොරව කෙනෙක් සිද්ධ කළොත් ඒත් දිට්ඨිගත විප්‍රයුක්තයි නේද? ඒත් දිට්ඨිගත විප්‍රයුක්තයි. මොකද මේ මිත්‍යා දෘෂ්ටික සිතිවිලි යෙදෙන්නේ නැතිකම. මිච්ඡා දිට්ඨිය කියන දේ යෙදෙන්නේ නැතිකම නිසා අර බොහෝ අවස්ථාවලදී මිච්ඡා දිට්ඨිය සමන්විත පුද්ගලයා අකුසල් කිරීමේදී ඒ පිළිබඳව අර තැකීමක් නොකරන කම නිසා ඒ බඳු දේවල් වල අකුසල් නැහැ කියන එක යෙදීමේ සම්භාවිතාවය වැඩි. මිච්ඡා දිට්ඨි ඒ කියන්නේ දැන් කුසලයේ අකුසලයේ පිළිබඳව අවබෝධයක් නැති ආගමක ශාසනයක ජීවත් වෙන මිනිස්සෙක් අකුසලයක් කරන්න යනකොට ඒ මිනිස්සයා ඒක ගණන් කරන්නේ, ඒ කියන්නේ ගණනය කරන්නේ. ඒකට හේතුව තමයි ඔහුගේ මනෝභාවය ඇතුලේ මේක නොසලකා හරිනවා. මේක අකුසලයක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අකුසල් කියලා දෙයක් එයා පිළිගන්නේ නැහැ. මනෝ කේන්ද්‍රීය සිද්ධ වෙන අකුසලයේ පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒක නොසලකා හරිනවා. එතකොට බහුල වශයෙන්ම මේ තැන්වල දිට්ඨිය කියන එක පාවිච්චි වෙනවා බොහෝ දෙනෙකුට. හැබැයි ඇතම් විටක කෙනෙකුට එතන දිට්ඨිය නොයදී තියෙන්නට පුළුවන්කම තියෙනවා. එයා සිද්ධ කරනකොට එයා කර්මය පිළිගන්නේ නැතිකම කියන එක එතනදී පාවිච්චි නොවි අමුතුවෙන් අර ක්‍රියාව පිළිබඳවම ආසක්තව එයාට කරන්න පුළුවන්. එතන දිට්ඨි චෛතසිකයේහි යෙදීමක් නොවි ඒක සිද්ධ වෙන්නට පුළුවන්. අන්න එතකොට ඒ පුද්ගලයන්ට උනත් දිට්ඨිගත විප්‍රයුක්ත මට්ටමේ අකුසල් සිද්ධ වෙනවා. ඇයි? එයා අකුසල් කරනකොට ඒ වෙලාවේදී එයාගේ ඒ හිතේ අර දිට්ඨිය බලවත්ව නැගිලා නැහැ. දැන් සමහර වෙලාවට මේ මිනිස්සු දේවල් කරන්න ගියාම අර දිට්ඨිය කියන එකම අසුරු කරගෙන මේ දේවල් නොකරන අවස්ථාත් ඕනෑ තරම් ජීවිතවල යෙදෙනවා. සමහර විට මේ එදිනෙදා කරන කටයුතු වලදී වෙන්න පුළුවන්. ඒ උපදින අකුසල් සිත් ගත්තාම එතනදී අමුතුවෙන් එයාට මේ දිට්ඨිය කියන එක බලවත් දෙන්නේ නැහැ. සමහරට විනෝදයට වෙන්න පුළුවන්. විනෝදයට කරන දෙයක් වෙන්නට පුළුවන්. එතන බලවත් එකේ දෙන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට නිකන් ගත්තොත් එහෙම කෙනෙක් කැම ටිකක් කනවා තණ්හාවෙන් කියමුකෝ. එතකොට අපි හිතමු බෞද්ධයෙකුත් කනවා, අබෞද්ධයෙකුත් කනවා, මිත්‍යා දෘෂ්ටියකට පත් වෙලා ඉන්න පුද්ගලයෙකුත් කනවා. එයා දැන් මේ කැම ටික තණ්හාවෙන් කනකොට, ආසාවෙන් කනකොට එයාට එතන ඇති වෙන්නේ ලෝභ සහගත සිත්නේ දෙන්නටම උපදින්නේ. එතකොට අමුතුවෙන් මේකේ පව් නැහැ කියන දෘෂ්ටියක් මේ දෙන්නටම අමුතුවෙන් දිට්ඨියක් විදිහට මේ දෙක ඇතුලේ ඇසුරු වෙන්නේ නැහැ. එතකොට මේ දෙක ඇතුලේ දෙන්නටම තියෙන දිට්ඨිගත විප්‍රයුක්ත මට්ටමේ සිතක්. අපි හිතමු කෙනෙක් දෙන්නම ගිහිල්ලා සත්තු මරණ තැනකට යනවා කියලා. එතකොට සත්තු මරන්න ගියාට පස්සේ සත්තු මරණ මොහොතකදී කෙනෙක් දෙවියන්ට පූජා කිරීම සඳහා මරනවා. ඒක පව් නැහැ කියලා හිතාගෙන කෙනෙක් ඒක අකුසලයක් කියලා දැනගෙන සත්තු මරනවා. එතකොට අන්න එතනදී බලන්න දැන් දිට්ඨිය කියන එක අනුව ඒක එතකොට වර්ගීකරණය වෙනවා. එතකොට ඕනම කෙනෙකුට අර මිච්ඡා දිට්ඨියයි කියලා අපිට ඒ පුද්ගලයෙක් දිහා බලුවට අපිට මිත්‍යා දෘෂ්ටිය කියන එක තීරණය කරන්න වෙන්නේ මේ පහළ වෙන හටගන්න හිතත් එක්ක බලලා. එතකොට යම් වෙලාවකදී එයාගේ මුළු ජීවිත පැවැත්වම එයා වෙනත් මිත්‍යා දෘෂ්ටිගත දර්ශනයක ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එයා අතින් සිද්ධ කරන ඇතැම් අකුසල කර්ම දිට්ඨිගත විප්‍රයුක්ත වන්නට පුළුවන් කමක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටියේ යෙදිලා නැති සිතක් වන්නට පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ දිට්ඨිගත විප්‍රයුක්ත මට්ටමේ අකුසල් සිත් අරතරම්ම බලවත් අකුසල් සිත් බවට පත්වන්නේ නැහැ සංප්‍රයුක්ත සිත් තරම්.
ඒ වගේම දැන් අර වේදනා බෙහෙදෙන් අපි කතා කළා වගේම අපිට මෙතනදිත් මේ බෙහෙදේම දකින්න පුළුවන්. ඒ තමයි සෝමනස්ස සහගත, ditthිගත, විප්‍රයුක්ත, අසංකාරික, සසංකාරික වගේම උපේක්ෂා සහගත, ditthිගත, විප්‍රයුක්ත, අසංකාරික සහ සසංකාරිකයි කියලා සිත් දෙකක් තියෙනවා. එතකොට මේක කරන්නේ උපේක්ෂා සහගතව. ඒ වගේම මේක ditthිගත විප්‍රයුක්තයි, මිච්ඡා දිට්ඨිය එතන යෙදිලා නැහැ. ඒ වගේම අසංකාරික සහ සසංකාරික බෙහෙදේ. එතකොට මෙන්න මේ කියන අවස්ථා හතර ditthිගත විප්‍රයුක්ත භාවයෙන් තමයි මේ අවස්ථා හතර තියෙන්නේ. උඩ අපි මීට පෙර සඳහන් කරපු හතර ditthිගත සංප්‍රයුක්ත අවස්ථා හතරක්. එතකොට මේ හතර අරට වඩා බලවත් බවින් අඩුයි, ditthිගත සංප්‍රයුක්ත බව මීට වඩා බලවත් බවින් වැඩි. එතකොට ලෝකය තුල අපි යම්තාක් ප්‍රමාණයක් තණ්හාව මුල් කරගෙන අකුසල් කරනවා නම් අපි අන්සතු දේවල් ගැනීම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම්, කේලම් කීම්, මේ වගේ හිස් වචන කීම්, මේ වගේ නොඑක් අකුසල සමාදානයන් අපි අපේ ජීවිතයේ සිද්ධ කරනවා නම්, ඒ වගේ මේ දිනදා දේවල් පිළිබඳව වෙන්න පුළුවන් අපි තණ්හා සහගත දේවල් වලින් කටයුතු කරනවා නම්, එතකොට මේ අනිත් අයට බලපෑම් කරමින් අපි දේවල් රැස් කරගන්න උත්සාහවත් වෙනවා නම්, මේ ඕනම තැනකදී මොන විදිහේ නානත්වයක් අකුසල කර්ම තුල අපට දකින්න පුළුවන්කම ලැබුණත්, ඒ සෑම තැනකම හටගනු ලබන සිත් ටික ගත්තාම ලෝභය මුල් කරගෙන නම් මේ සිත් 8න් එකක් තමයි උපදින්නේ. මේ සිත් 8න් එකක් තමයි උපදින්නේ. මේ සිත් 8න් උපදින ක්‍රියාව අපිට වෙනස් විදිහට පේන්න පුළුවන්කම තියෙනවා. බැලුවාම අපිට ක්‍රියාව මේ කෙනා කරන දේ නෙමේ අනිත් කෙනා කරන්නේ, ඒ කෙනා කරන දේ නෙමේ තුන්වෙනි පුද්ගලයා කරන්නේ. මේ නානත්වයේ තිබුණාට මේ ඔක්කොම ලෝභ මූල සිත් අකුසලයක් නම් කරලා තියෙන්නේ. ඒ අයට ඉපදිලා තියෙන්නේ මේ සිත් 8න් එකක් තමයි. මේ 8න් තොරව වෙන ලෝභ මූලව අකුසල් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට මේ සිතක් කියලා කියන්නේ ඇයි? මේ විදිහට මේ සිතක් කියලා හඳුන්වනු ලබන්නේ ඒ එක සිතක ඇතිවන ධර්මතාවයන් පිළිබඳව විවරණය කරමින්, ඒ පිළිබඳව විග්‍රහ කරමින් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම ගත්තොත් පොදුවේ ගත්තාම එකම කර්ම මනෝවිඤ්ඤාණය කියන එක. එතකොට මේ කර්ම මනෝවිඤ්ඤාණය කියන්නේ එකම හිතක් තමයි මේ කියන්නේ. කියන්නේ මේ විඤ්ඤාණය විදිහට ගත්තාම විඤ්ඤාණයම තමයි මේ. එතකොට විඤ්ඤාණය කියලා කිව්වහම ඇයි මේ එකක් නම් කරන්නේ? මේ එකක් නම් කරන්නේ ඇතැම් වෙලාව දැන් ditthිචෛතසිකයේ එක සිතක යෙදෙනවා, අනිත් සිතේ ditthිචෛතසිකයේ යෙදෙන්නේ නැහැ. සෝමනස්සීන්ද්‍රිය කියන එක එකක යෙදෙනවා, එකක සෝමනස්සීන්ද්‍රිය යෙදෙන්නේ නැහැ. ඒක උපේක්ෂා ඉන්ද්‍රිය යෙදෙනවා. එතකොට ඒ හිතේ වැඩ කරන ගති ලක්ෂණ ටිකට අනුව, විශේෂ වෙන ගති ලක්ෂණ ටිකට අනුව ඒ සිත නම් කරලා තැබීම තමයි මෙතනදී සිද්ධ කරලා තියෙන්නේ. එතකොට ඒ අකුසල් සිත්වලදී ඒ සිතේ තියෙන අකුසල චෛතසික ධර්මවල බලවත් වීම අඩු වැඩි වන්නට පුළුවන්කම තියෙනවා. අන්න එතකොට අපි කියනවා අකුසල කර්මවල අඩු වැඩි වීමක් අපිට තියෙනවා. දැන් ওই කාරණා මම අහන්න හිටපු කාරණාව කසපහඳුරනේ. අපි හිතමු යම් කිසි කෙනෙක් ඔය සඳහන් කළ පළවෙනි ලෝභ සහගත අකුසල් සිත හට ගන්න. ඒත් එක්කම හිතන්න එකම ක්‍රියාව දෙන්නෙක් කරනවා. දෙන්නටම ඔය කියන පළවෙනි අකුසල් සිත හට ගන්නවා. හැබැයි දෙන්නටම වෙනස් විදිහේ මට්ටමකින් තමයි අකුසල් රැස් වෙන්නේ. එකම සිත වුණාට. මෙන්න මේ බෙහෙදේ කොහොමද පෙන්වන්නේ? මේ බෙහෙදේ පෙන්වන්නට වෙන්නේ මේ සෑම තැනකම මේ එකම අකුසල් සිත ඉපදුනත්, දැන් මේ එකම අකුසල් සිතකට ප්‍රතිසන්දි ගත්තත්, අකුසල භවයක ප්‍රතිසන්දි ගත්තත් දෙන්නම යන්නේ එකම තැනකට නෙමෙයි, එකම විදිහට නෙමෙයි. මේ දෙකේ විපාක බෙහෙදයක් තියෙනවා. ඇයි විපාක බෙහෙදේ තියෙන්නේ? මේක ඇතුලේ තියෙන චෛතසික ධර්මයන්ගේ තිබෙන වෙනස් වීම මත, චෛතසික ධර්මයන්ගේ තිබෙන ශක්තිමත් බව සහ හීන වීම මත තමයි මේ අකුසලයේ තියෙන බලවත් බව හෝ දුර්වල බව තීරණය වෙන්නේ. අන්න ඒ නිසා මේ අකුසල ධර්ම පිළිබඳව අපි විශ්ලේෂණය කරගන්නකොට ඒ හිතේ ඇතිවෙන භාවිත වෙන චෛතසික ධර්ම පිළිබඳව, ඒ හිතේ යෙදෙන ගති ලක්ෂණ පිළිබඳව අපි තේරුම්ගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා. එතකොට අපිට ඒ හිතේ යෙදෙන අනිකුත් අකුසල චෛතසික ධර්ම බලවත් විදිහට අපිට යෙදිලා තියෙනවා නම්, ඒ වගේම ඒ හිතේ යෙදෙන අනිකුත් දැන් ප්‍රකීර්ණකාදී චෛතසික ධර්මයන්ගේ බලවත් භාවයක් තියෙනවා නම්, අන්නේ බලවත් බව ඇති වෙනකොට නිකම්ම මේ අකුසලේ ඊටාම බලවත් වෙලා තියෙනවා. එකම අකුසල් සිත මේ දෙන්නටම ඇති වෙන්නේ, හැබැයි කෙනෙකුගේ ඒ හිතේ තියෙන ගති ලක්ෂණ ටික ඊටාම බලවත්, කෙනෙකුගේ හිතේ තියෙන ගති ලක්ෂණ ටික ඊටාම දුර්වලයි. එතකොට මේ දුර්වල සහ ශක්තිමත් බව මත
මේ අකුසලයෙන් ලැබෙන විපාකය රඳා පවතිනවා වෙන වෙනස් විදිහට. ඒ කියන්නේ දැන් අර සෝමනස්ස සහගත කිව්වට දෙන්නට සෝමනස්ස සහගතකමේ මට්ටම් තියෙන්න පුළුවන්. මට්ටම් තියෙන්න පුළුවන්. විවිධ මට්ටම් තියෙන්න පුළුවන්. සෝමනස්ස ඉන්ද්‍රිය කියන එකේදී ඒක ඉන්ද්‍රිය ඒකකයේ විතරයි. ඒකෙන් පරිමාණය කොච්චරද කියන එක ගැන කොච්චර දුරට ඒක ශක්තිමත්ද කියන එක ගැන අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒ අනුව තමයි මේ කර්මයේ වෙනස් වීම සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට එකම පස්දිය ගිනිසුලන් කියන මේ ටික නැතිනම් මේ ධාතු ටික ඇසුරු කරගන්න බීජය රෝපණය වෙනවා. එතකොට මේ බීජය රෝපණය වෙනකොට එකක් හොඳට හැදෙනවා, එකක් නරකට හැදෙනවා. එතකොට එකක් බොහොම සාරවත් වෙනකොට එකක් නිස්සාර වෙනවා. එතකොට මොකද්ද මේකට හේතුව? එතකොට ඒකට හේතුව තමයි අර මූල ද්‍රව්‍ය එකක් විදිහට පෙනුනට ඒවල තියෙන ගුණාත්මක බව සහ ඒවල තියෙන සංයෝජනය වෙනස් වෙනකොට එකක් සාරවත් වෙලා අනිත් එක නිස්සාරත්වයටපත් වෙලා තියෙනවා. එක පැලයක් සාරවත්ව හැදෙනකොට අනිත් පැලේ සාරවත්ව හැදෙන්නේ නැතුව ඒක නිස්සාරව හැදිලා තියෙනවා. එතකොට හැබැයි මේ ඔක්කොටම එකතු වෙච්ච මේ ප්‍රධාන දේවල් ටික දිහා බැලුවාම බීජයක් තියෙනවා, පස් තියෙනවා, වතුර ටික ඇටලා තියෙනවා, උණුසුම ලැබිලා තියෙනවා. මේ ටික ඔක්කොම ගත්තාම වාතය ලැබිලා තියෙනවා. මේ ටික ඔක්කොම එකයි මේ දෙකටම. හැබැයි දෙකේ ප්‍රතිඵල දෙකක්. ඇයි ප්‍රතිඵල දෙකක් වෙන්නේ? ඒකේ තියෙන සංයුක්තිය, ඒවල තියෙන ගුණාත්මක භාවය වෙනස් වෙනකොට ඒකේ ඒ ඉපදුණු දෙයින් අපිට පේනවා ඒ ප්‍රතිඵලය වෙනස් වෙලා. අන්න ඒ වගේ තමයි අකුසල සිතක යෙදෙන ඒ චෛතසිකාදී ධර්මයන්ගේ ශක්තිමත් භාවය. අපි අර දේවල් වල ගුණාත්මක භාවය කියලා කිව්වා වගේ මේ දේවල් වල තියෙන ශක්තිමත් භාවය වෙනස් වෙනකොට ඒ අකුසලය වෙනස් වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි සමහර කෙනෙක් එකම අකුසල ක්‍රියාව කරනකොට ඒක දුර්වල විපාක ගෙන දෙන්නක් වෙලා කෙනෙක් ඒ අකුසල ක්‍රියාවම කරනකොට ඒ බඳු සිතක් මෙයාට පහළ වෙලා ඒක දුර්වල දෙයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ අකුසල සිතෙහි බලපෑම කියන එක අපිට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ ඒ එතන යෙදෙන අනිකුත් චෛතසික ධර්මයන්ගේ සංප්‍රයෝගයත් එක්ක චෛතසික ධර්මයන්ගේ එකතුවත් එක්ක තමයි අපිට ඒක තීරණය කරන්න වෙන්නේ මොන මට්ටමෙන්ද මේක තමන් කරා විපාක දෙන්න පැමිණෙන්නේ කියන එක පිළිබඳව. ඒ කියන්නේ දැන් එකම ඒකකයට ඇතුළත් වන අකුසලයක් වුණත් එකම ආකාරයේ සිතක් වුණත් එක සිතක ඒ පිළිබඳව බලවත් වින්දනයක් තියෙන්න පුළුවන්. ඒක දැඩිව අරගන්නකම බොහොම සතුටු වෙනකමක්. ඒ වගේම උද්‍යෝගිමත්කමේ දැඩිකම. ඒ අකුසලය හා නිශ්චිත මිත්‍යා දෘෂ්ටි අධික බලවත්කම. මෙන්න මේ වගේ චෛතසික ධර්මයන්ගේ බලවත්කම අනුව එකම කුලකයකට අයත් වන අකුසලයක් වුණත් දෙන්නෙකුට දෙවිදිහක් වෙනවා. ඒ නිසා තමයි කර්මයේ මේ තරම්ම නානත්වයක් අපිට දක්නට පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම සත්ව ප්‍රජාව පිළිබඳව බලනකොට තිරිසන් කියලා කිව්වත් තිරිසන් සත්වයන් අතර කොච්චර බෙහෙදයන් තියෙනවද? එකම ඒකකයට අයත් සත්වයන් අතර පව කොච්චර බෙහෙදයන් තියෙනවද? ඉතින් මේ සියල්ලට හේතුව අර අකුසල ධර්මයන්ගේ තියෙන අතිශයම සංකීර්ණත්වය. ඉතින් ඒ අනුව ඔබ මොහොතක් සිත යොමු කරලා බලන්න මේ අකුසලයක් කරනවා කියන තැනක ඔබ නොසිතුවාට ඒහා යෙදිච්ච කොච්චර ධර්ම තියෙනවද? එතකොට මේ අකුසල සිතක යෙදිච්ච චෛතසික ධර්ම බලවත් වුණොත් ඒ සිත වඩාත් බලවත් තැනක හිටියොත් ඔබ රැස් කරගන්නේ බොහෝ කාලයකට විඳවන්න වන අකුසලයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කුසල අකුසල පිළිබඳව තියෙන දැනුම වැදගත් වෙන්නේ ඔබට අකුසල ධර්මයෙන් වළකින්න. එහෙම නැත්නම් මේ කටපාඩම් කරගෙන ලොකු දැනුමක් එකතු කරගත්තා කියන නෙමෙයි. ජීවිතය යහමකට ගන්නයි මේක අවශ්‍ය වෙන්නේ අකුසල ධර්මයන්ගෙන් නිදහස් වීමට. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ලෝභයෙන් හටගන්න අකුසල පිළිබඳව. ලෝභ මූලික අකුසල සිත් පිළිබඳව. ඒ වගේම කස්සප හඳුනන අපිට හම්බ වෙනවා ද්වේෂ මූලික සිත්, මෝහ මූලික සිත්. මේවත් අකුසල මූලයන්. කොහොමද මේවෙන් අකුසල සිද්ධ වෙන්නේ? ද්වේෂය කියනකොට තරහව අමනාපය කියන දේ. එතකොට දෝමනස්ස සහගතයි. ඒ ද්වේෂ සහගත හිතක ඇත්තේ නැහැ සතුටු බවක්. දොම්නස් බවක් තමයි හිතේ තියෙන. ඒ කියන්නේ අපි කියනවා දුක කියන එක. දැන් පටිඝය කියන එක. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට හඳුන ගන්න නැහැ දුක කියලා කියන්නේ තරහව කියලා. හැබැයි අපි හරි දුකයි කියලා කියන්නේ ඒ ද්වේෂයේම තියෙන අන්‍යාකාරයක්. කෙනෙක් දුකෙන් ඉන්නවා කිව්වහම අපි හිතන්නේ මේ දුකයි තරහයි දෙකක් වගේ අපිට හැඟීමක් තියෙනවානේ. ඒ කියන්නේ මේ දුක් වේදනාව නෙමෙයි දුක හා යෙදිච්ච අකමැති ගතිය. අකමැති ගතිය කියන එක. ඒ කියන්නේ යම් තැනක දෝමනස්සේ තියෙනවා නම් එතන පටිගය තියෙනවම තමයි. ඒ කියන්නේ දැන් කෙනෙක් දුකෙන් ඉන්නවා නම් පැත්තකට වෙලා කියලා අපි කියනවා යම් සිද්ධියක් මත කෙනෙක් දුකෙන් ඉන්නවා කියලා. එයා ඒකෙන් විඳින්නේ දුකක් දෝමනස් වේදනාවක් තමයි. හැබැයි ඒ දෝමනස්සයත් එක්කම යාට තියෙන පටිග සහගත භාවය නිකම් ඇසුරු කරගෙන. එතකොට දුක් වේදනාවේ යාට පටිගය තමයි අනුසය වෙන්නේ එතනදී.
ඒකට අන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතක් තියෙනවා. ඒ හිත දෝමනස්ස සහගතයි, ඒ සිත පටිඝ සම්පයුක්තයි. පටිඝ කියන්නේ ගැටීම් සහගත බවින් යුක්තයි. එතකොට දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත මට්ටමේ සිතක් තියෙනකොට එයාට ඒ සිත නිසා නොයෙක් ක්‍රියාකාරකම් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට බනින්න පුළුවන්, කෙනෙකුට ගහන්න පුළුවන්. මේ විදිහට නොයෙක් ප්‍රතික්‍රියා දක්වීමේ හැකියාව තියෙනවා. එයා තරහෙන් ඉන්නකොට, තරහෙන් ක්‍රියාත්මක වෙනකොට. එතකොට ඒක කරන්න මුල් වෙලා තියෙන්නේ හිතේ තියෙන දොම්නස් සහගත ස්වභාවය. ඒ වගේම හිතේ තියෙන ගැටීම් සහගත ස්වභාවය. එතකොට හිතේ තියෙන දෝමනස්සයයි ගැටීමයි කියන දේ අනුව ඒ හිත නම් කරනවා දෝෂමූලික සිතක් කියලා. මොකද මේකේ මූලය ද්වේෂය, ගැටීම කියන එක. දෝමනස්සය තමයි මේක ප්‍රධාන වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ද්වේෂමූලික සිතේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් දොම්නස් සහගතයි, ගැටීමෙන් යුක්තයි කියන එක. දොම්නස් සහගතයි, ගැටීමෙන් යුක්තයි. එතකොට දෝමනස්ස සහගත ස්වභාවයත් ගැටීමක් තියෙනකොට එතන ද්වේෂය කියන දේ පැවැත්ම තියෙනවා. එතකොට ඒ ක්‍රියාව සිද්ධ කරන්න යාට බලපානවා අසංකාරික මට්ටම හෝ සසංකාරික මට්ටම. ඒ කියන්නේ තමන්ම හිතලේ දේ කරනවා. සත්ව ඝාතනයක් කරනකොට උපදින්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්තදී. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කෙනෙක් දඩයන් කරන්නේ මාංශ ලෝභයෙන් නේද කියලා. මාංශ ලෝභය ලෝභ සහගත සිතක්. මාංශ ලෝභය නිසා සත්තු මරන්න ඕන කියලා හිතනකොටත් ලෝභ සහගත සිත් උපදිනවා. හැබැයි සතා මරන්න යන වෙලාවේදී යාට උපදින්නේ සතාගේ ජීවත් වීමත් එක්ක යාට ඒක ලබා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට යාට ඒ ජීවත් වීමත් එක්ක ගැටීම තියෙනවා. ඒ නිසා සතා මරණ මොහොතේදී ඇති වෙන්නේ පටිඝ මට්ටමේ සිත. වදක චිත්තය එළඹ සිටිනවා. වදක චිත්තය එළඹ සිටිනවා. එයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා. සමහර වෙලාවට කෙනෙක් හිතනවා දැන් ලංකාවේ ගොඩක් අඩුයි, නමුත් පිටරට මේක ගොඩක් පාවිච්චි වෙනවා. දැන් සතෙක් දුක් විඳිනකොට මේ සතාට සුව මරණයක් දෙන්නට පුළුවන්කම තියෙන ඖෂධ වලින්. ඒකට හිතනවා මේකෙන් අකුසලයක් සිද්ධ වෙන්නේ නැති අපි සතාගේ යහපතනේ කැමති උනේ කියලා. ඒකට යහපත සිද්ධ වෙනවද අයහපතක් සිද්ධ වෙනවද කියන එක දකින්න චතුූපපාත ඥානයක් මම හිතන්නේ නැහැ. ඊට පස්සේ ඊටත් වඩා දුගතියකට අර සතා යනවද කියන එක දකින්න. හැබැයි දැන් අපි හිතමුකෝ කෙනෙක් යහපතක් කරන අදහසක් තිබුණේ කියලා. යහපතක් කරන අදහසක් උපදින එක කුසල්. හැබැයි ඒ සඳහා සතා මරන්න ඕනේ කියලා කෙනෙක් හිතනවා නම් ඒ සඳහා කෙනෙක් ඒක පාවිච්චි කරන්න හිතනවා නම් එතන තියෙන ගැටීම අර සතාගේ වේදනාවත් එක්ක හෝ තියෙන ගැටීම නිසා තමයි ඒ සතා මරන්න ඕනේ කියන අදහසටපත් වෙන්නේ. එතකොට ඒ ගැන තියෙනවා හිතේ යාගේ දෝමනස්සේ කියන ගතිය දුක තියෙනවා. අර සතා දුක් විඳිනවා කියන එකත් එක්ක ඇති වෙන දුක තියෙනවා. ඒ වගේම එයාගේ ජීවත් වීමත් එක්ක එයාට ගැටීමක් තියෙනවා. අර දුකෙන් ජීවත් වෙනවා කියලා. ඒකට එයා පාවිච්චි කරන උපක්‍රමය තමයි අර සතාව මරන්න ඕනේ කියලා එයා තීරණය කරන කම. ඒ නිසා ඒකත් මේ ද්වේෂ මූල සිතකින්ම සිද්ධ කරන දෙයක්. කෙනෙකුට ඊතුරන්ට මේ කරුණාවෙන් ගන්න තීරණයක් කියලා නෑ. ඒක ද්වේෂ මූල සිතෙන් ගන්න සිතක්. දෙයක්, ක්‍රියාවක්. එතකොට මෙන්න මේ විදිහට ද්වේෂය මුල් කරගන්න අවස්ථා දෙකක් තියෙනවා. දෝමනස්ස සාගත පටිඝ සම්පයුක්ත අසංකාරික සහ සසංකාරික කියන එක. අසංකාරික සසංකාරික ભેදේ මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඒ වගේම උද්දච්ච විචිකිච්ඡාදී සංප්‍රයුක්ත සිත් දෙකක් තියෙනවා. මෝහ මූලික සිත් කියලා. එතකොට හිතේ විසිරුණු බව, ඒ වගේම හිතේ තියෙන විචිකිච්ඡාව මුල් කරගත්ත ඒ මනෝභාවයන් නැති වෙනකොට ඒ බඳු මට්ටමේ පහළවන සිත් දෙකක් තියෙනවා. ඒවලට අපි කියනවා මෝහ මූලික සිත් කියලා. මෝහය මුල් කරගත්ත සිත් කියලා. එතකොට මේ තමයි අකුසල හේතුන් අනුව මේ සිත් බෙදී යන ආකාරය. අකුසල මුල් අනුව ලෝභ මූල සිත් 8ක්, දෝෂ මූල සිත් 2ක්, මෝහ මූල සිත් 2ක් විදිහට සමස්ත අකුසල සිත් ප්‍රමාණය අකුසල සිත් 12ක් විදිහට දකින්න පුළුවන්. ලෝකේ යම් තාක් අකුසල කර්ම තියෙනවා නම් ඒ සියලු අකුසල කර්ම සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔය සිත් 12න් විතරයි. ඔය 12 විතරයි මේ සෑම තැනකම පාවිච්චි වෙන්නේ. අකුසල මූලයන් පිළිබඳව අපේ ගෞරවනීය කස්සප හඳුරන් වහන්සේ කරන මේ පැහැදිලි කිරීම බලනකොට බුදුදහම තුළ කොච්චරනම් තේරුම් අරගන්න දේවල් තියෙනවද කියලා කල්පනා වෙනවා. බණපද 3ක් අපි මේ කතා කරන්න පටන් ගත්තේ. ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල මූලයන් පිළිබඳව කොච්චර දේවල් කතා කරන්න තියෙනවද? අපේ ජීවිත තුළින් කොයිතරම් එය අවබෝධ කරගන්නට තියෙනවද? ඉතින් මෙන්න මේ ධර්මයේ තමන්ගේ ජීවිත තුළින් දැක ගන්න පුළුවන් නම් එදාට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ කෙලෙස් ධර්මයන් දුරු කරලා ඒ ලෞතුරු ශාන්තිය සාක්ෂාත් කරගන්න. ඔබ උත්සාහවත් වී යුත්තේ අන්න ඒ සඳහායි. ඉතින් අද මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කොට ඔබට
කරුණු කාරණා පැහැදිලි කළ උතුම් දහම් කරුණු විග්‍රහ කළ ලබනෝරුව කන්දාරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හාමුදුරන් වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අද මේ වැඩසටහනේ දායකත්වයෙන් ගැන කටයුතු කරනවා තිලිනි වික්‍රමාරච්චි මහත්මිය, තිලෝකා වික්‍රමාරච්චි මහත්මිය කියන ඒ පින්වත් දෙපළ විසින් අරමුණු වශයෙන් නැති කරගෙන තියෙන මැයි 27 වන දින ජන්මදිනයේ සමරන මෑණියන් වන රත්නාවලී විජේසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට, ඒ වගේම මිය පරලොව ගිය කේමන් වික්‍රමාරච්චි පියතුමා ඇතුළු වර්ග පරම්පරාගත සියලු ඥාති හිතයිශීනට පින් පැමිණවීමටත්, දේශකයන් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝරත්නයටත් සදේවක ලෝකයාටත් රත්නත්‍රි ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. කල්පනා කරගන්න ඔබ විසින් බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය සඳහා අවස්ථාව සලසාලමින් ධර්ම දානමය මහා උත්තම පුණ්‍ය සම්භාරයක් රැස් කරගන්නට යෙදුණා. රැස් කරගත්ත මේ අති උදාර කුසලානිසංස ධර්මයන් ප්‍රථමයෙන්ම ලෝසසුන් සුරකින්න ඔබ අප සුරකින්න සියලු දෙවියෝ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සඳහන් කළ පියතුමාණන් ප්‍රධානව පින්වත් ඔබ හැමදෙනා නමින් මියගිය මෙලෝ පරලෝගත වර්ග පරම්පරානුයාත සියලු ඥාති වර්ගයාත් පින් කැමති හැම සත්වගත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දුකින් මිදී සුවපත් වී ලෞතර නිර්වාණ සෝයෙන්ම සැනසෙත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ජන්මදිනයේ සිහිපත් කරන මෑණියන් ප්‍රධාන පවුලේ සෑම සිළු දෙනාටත් දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන්ටත් සදේවක ලෝකයාටත් මේ උතුම් කුසල ධර්මයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. දෙලවත් යහපත් වේවා. ලෞතර නිර්වාණ සුවයෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. සෑම සිළු දෙනාටම තෙරුවන් සරණයි.